සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ මේ නිින්ද සම්බන්ධව. මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නිින්ද. කොටසකට නිින්ද යන්නේ, කොටසකට වැඩිපුර නිදා ගන්න ඕනේ. ඉතින් මේ ගැටලු දෙකම ප්‍රශ්නයක්. හැබැයි අපේ සෞඛ්‍ය හොඳට තියාගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ නිින්ද කියන එක. මේ නිින්ද ඇත්ත වශයෙන්ම නිින්ද අත්‍යවශ්‍ය කාලයක් තියෙනවා. ඒ කාලය අපිට ලැබෙන්නත් ඕනේ. ඒක ක්වොලිටි එකට ලැබෙන්නත් ඕනේ. හරි පිළිවෙලට ලැබෙන්න ඕනේ නිින්ද. එතකොට තමයි අපි අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙන්නේ. නිින්ද හරියට නැත්තම් ලෙඩ වෙනවා. අපි රෝගී බවට පත් වෙනවා. ඉතින් මේ නිින්ද ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි මේ එක දිගට යන නිින්ද. දැන් සමහර අය ඉන්නවා මේ නිින්ද කැඩෙනවා. කඩින් කඩ නිින්ද යනවා. එහෙම හරියන්නේ නැහැ. සුවදායි නිින්දක් නම් කැඩෙන්නේ නැතුව එක දිගට යන්න ඕනේ. මේ විද්‍යාත්මක කතාව තමයි මේ නිින්ද කියන එක. ඒ වයසේදී ලැබෙන්න ඕන කාලයක් තියෙනවා. ඉතින් අපි දන්නවා ඉතා කුඩා දරුවන්ට යන කාලය නෙමෙයි වැඩිහිටියන්ට තියෙන්නේ. ඉතා කුඩා දරුවෝ නිදා ගන්න කාලේ වැඩි. ගොඩක් වෙලාවට දවසේ වැඩිපුර නිදා ගන්න එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් අපි බලමු එක එක වයස් කාණ්ඩ වලට නිින්ද සෞඛ්‍යමත් විදිහට නිින්ද ඕන නම් කොච්චර කාලයක් ඕනේද කියලා. ඉතින් මේ කුඩා දරුවෙක් ගත්තාම අවුරුද්දක විතර කාලයක් යනකම් එම දරුවෝ ගොඩාක් වෙලා නිදා ගන්නවා. විශේෂයෙන්ම පැය 12 ඉඳලා පැය 16ක් විතර නිදා ගන්නවා. සමහරට ඊට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අවුරුද්ද ඉඳලා අවුරුදු 2 විතර වගේ දරුවෝ සාමාන්‍යයෙන් පැය 14ක් විතර නිදා ගන්නවා. 12 14ක් විතර. අවුරුදු 5 විතර වෙනකන් අවුරුදු 3 විතර වගේ ගත්තාම පැය 10ක් 12ක් වගේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අවුරුදු 6 සිට අවුරුදු 12 දක්වා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පැය 9ක් පැය 9 ඉඳලා පැය 12ක් විතර කාලයක්. ඒ වගේම අවුරුදු 13 ඉඳලා 18 විතර දක්වලා තියෙනවා පැය 10ක් 11ක් පමණ කියලා. ඒ වගේම වැඩිහිටියෙක් ගත්තොත් සෝදායි නිින්දක් නම් අඩුම ගානේ පැය 6ක් 7ක් කියලා තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේ නිින්ද කියන එක අපි දන්නවා නිින්ද ගියාට පස්සේ අපේ සිරුරේ ගොඩක් ක්‍රියාකාරකම් නැති වුණාට අපේ ස්නායු පද්ධතිය වැඩ, විශේෂයෙන්ම මොළේ වැඩ. මොළේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේක විද්‍යාත්මකව විස්තර කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විද්‍යාත්මක කතා ගොඩක් දේවල් වැඩක් නැහැ අත වශයෙන්ම. නමුත් මතක තියාගන්න ඕනේ බ්‍රේන් එකේ මොළේ තියෙන ඒ කරන්ට් සිස්ටම් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක අනුව මේකේ සයිකල්ස් වගේක් යනවා. අපි කියනවා චක්‍ර, රැපිඩ් අයි මූව්මන්ට් කියලා තියෙනවා, නන් රැපිඩ් අයි මූව්මන්ට් කියලා තියෙනවා. ඔන්න වගේ නම් වලින් තියෙන අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයට. කෙසේ වුණත් මේ සයිකල්ස් 6ක් 7ක් කැඩෙන්නේ නැතුව යන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ සයිකල්ස් ගානේ යන්න තමයි අර කාලය අත්‍යවශ්‍ය වෙන්නේ පැය 6ක් 7ක් කියන කාලය. ඉතින් මේ සයිකල්ස් ටික කැඩුනොත්, එක දිගට යන්නේ නැතුව කැඩුනොත් අපිට සුවදායි නිින්දක් ලැබෙන්නේ. අපේ නැවත සිරුර ප්‍රාණවත් වෙලා ස්නායු පද්ධතිය අලුත් වෙලා එන්නේ. ඔන්න ඕක තමයි කතාව. ඔයගලන්ට හොඳ උදාහරණයක් ඇති Tamanටම. විශේෂයෙන්ම සමහර අවස්ථා ඇති නිින්දෙන් නැගිට්ටොත් යම් හේතු නිසා නිින්ද අතරමඟ නැගිටින්න සිද්ධ වෙනවා. සමහර අවස්ථා තියෙනවා අපි නිින්දෙන් නැගිට්ටාම අපිට කිසි ගැටලුවක් නැහැ. නිකන් අපි අර නිදාගන්න යනකොට හිටියා වගේ. කිසි ඇඟට අමාරුවක් නැහැ. නැගිට ගාම නිකන් හොඳට වැඩපළ කරගන්න පුළුවන් වෙනද වගේ. නමුත් සමහර අවස්ථා තියෙනවා සමහර වෙලාවට නිින්දෙන් බාගෙට නිින්ද ගිහලා ඉන්න වෙලාවක සම්පූර්ණ නිින්දට කලින් ඇහැරුණොත් මේ අතපය තල්ලා දැම්මා වගේ. කිසි දෙයක් කරන්න බෑ. පණ නැහැ. ඒකට හරි අපහසුයි. අන්න එහෙම වෙන්නේ අන්නේ නිින්දේ තියෙන යම් අවස්ථා නිසා. ඒ නිින්දේ යම් අවස්ථානෝ තමයි එහෙම වෙන්නේ. වෙලාවකට අපිට බොහොම අමාරුයි යඟට, වෙලාවකට කිසි ප්‍රශ්නයක් නැහැ. අගේට වැඩ කරගන්න පුළුවන්. ඒ නිින්දේ අපේ ඔළුවේ ඇතුලේ වෙන සිස්ටම් එක අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ අවස්ථා අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න ඕන. නිින්ද කියන එක ඇත්ත වශයෙන්ම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් මොලේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ නිින්ද ඇතිකරන්න හේතු වෙනවා යම් රසායනික ද්‍රව්‍ය මොලේ ඇතුලේ. අපිට කළුවර වැටිගෙන එනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ ඇස් දෙකෙන් එන සංවේදන, මොලේට යන සංවේදන, මොලේ තේරුම් ගන්නවා දැන් ඔන්න අඳුර වැටිගෙන එනවා කියලා.
එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ මොලේ ඇතුලේ තියෙන විශේෂයෙන් පයිනියල් ග්ලෑන්ඩ් කියලා එකක්. අන්නේ ග්‍රන්ථිය පයිනියල් ග්‍රන්ථිය විශේෂයෙන්ම ඒකෙන් හදනවා රසායනික ද්‍රව්‍ය මෙලටොනින් කියලා. මෙලටොනින්. අන්නේ රසායනික ද්‍රව්‍ය අපේ නිින්ද උත්තේජනය කරනවා. එතකොට මේ නිින්ද කියලා කියන්නේ විශේෂයෙන්ම මේ අපේ ලෝකේ යන්නේ යම්කිසි රිද්ම් එකකට රය දවාල රිද්ම් එකක් තියෙනවා. එතකොට මොලෙත් මේක තේරුම් ගන්නවා අපි කාලයක් ඉන්නකොට මොලේ තේරුම් ගන්නවා මේ දවාල සහ රය කියන එක. එතකොට ඒ අනුව තමයි අපේ ඇඟේ තියෙන සමහර කෙමිකල්ස් විශේෂයෙන්ම හෝමෝන්ස් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර මෙලටොනින් අපේ අඳුර වැටෙනකොටම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට අපිට නිින්ද ඇති කරනවා රැට. ඉතින් මෙම ක්‍රියාවලිය සමහර වෙලාවට යම් හේතු නිසා බිඳ වැටෙන්න පුළුවන්, බාධා එල්ල වෙන්න පුළුවන්. යන්න එතකොට තමයි සුවදායි නිින්දක් ලැබෙන්නේ නැත්තේ. ඉතින් මෙම ක්‍රියාවලිය අඩාල වෙන යම් රැකියා තියෙනවා. ඉතින් උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. දැන් සමහර රැකියා තියෙනවා මේ ඩියුටි කරනකොට රැයක් දවාලා තේරෙන්නේ. රැය දවාලා තේරෙන්නේ නැත්නම් මොකද? උදාහරණයක් වශයෙන් මම කියන්නම් අපි හිතමු ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ කෙනෙක්. එයා ඇතුළට ගියාම එයාට ලයිට් එළිය විතරයි පේන්නේ සමහර වෙලාවට. ඇතුළේ. එතකොට දවලුත් එකයි රැයත් එකයි එළියට ගිහිලා බැලුවොත් තමයි එළිය ගැන පේන්නේ. ඉතින් ඒ වගේම තමයි නැව්වල ඉන්න අය. විශේෂයෙන්ම නැව්වල සමහර වෙලාවට ඇතුළේ කැබින් වල වැඩ කරන අය ඉන්නවා. අන්න ඒගොල්ලන්ටත් එළියට එන්න අවස්ථාවක් නැත. ඒගොල්ලන් රැයක් දවාලත් තේරෙන්නේ. ඉතින් අපි ළඟට ඇවිල්ලා තියෙනවා සමහර උදවිය ඉන්නවා මේ රිද්ම් එක බිඳ වැටිලා ඒගොල්ලන් නිින්ද යන්නේ. මොනවා කළත් නිින්ද යන්නේ. මොකද මේ චක්‍රය බිඳ වැටිලා. ඉතින් ඒ වගේ බිඳ වැටෙන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම රැකියා. ඉතින් සෝදායි නිින්දක් කදිකට යන්න ඕනේ. ඒක හරි පිළිවෙලට ලැබෙන්න ඕනේ. හරි පිළිවෙල කියලා කියන්නේ දැන් සමහර වෙලාවට නිින්ද යන්න නම් පරිසරයේ ශබ්ද අඩු වෙලා තියෙන්න ඕනේ. සමහර පරිසර තියෙනවා ශබ්ද වැඩි. වටේ පිටේ ශබ්ද. ඒ වගේම ආලෝකය වැඩි. ඉතින් ওই දෙක තිබුණොත් සෝදායි නිින්දක් ලැබෙන්නේ. මොකද ආලෝකයේ වැඩි පරිසරයක ගොඩාක් අයට නිදා ගන්න අමාරුයි ඇත්ත වශයෙන්ම. මොකද අර ඇස්වල එන සංවේදනයේ නිසා අර මොලේ ඇති වෙන මෙලටොනින් රසායනිකයේ යම්කිසි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කනෙන් එන ශබ්ද එනකොටත් මොලේට යන සංවේදන මගින් නිින්දට බාධා කරනවා. ඉතින් ওই දෙක ප්‍රධානයි. මතක තියාගන්න ඕනේ. ඉතින් හරි නිින්දක් නොලැබීම නිසා රෝගී වෙන්න පුළුවන් කියලා කිව්වා. විශේෂයෙන්ම ස්ට්‍රෙස් එකට ආතතියට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ mood changes සමහර වෙලාවට අපි irritability අපි කියනවා මේ කේන්ති යනවා. අන්න ඒ වගේ දේවල් එන්න පුළුවන්. සමහරවිට ડિප්‍රෙස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ දියවැඩියාව වගේ රෝග ඇති වෙන්න පුළුවන්. තරබාරුව කියන එක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අර ලිංගික කටයුතු සම්බන්ධයෙන් උනන්දු අඩු වෙන්න පුළුවන්. සෙක්ස් ඩ්‍රයිව් එක. ඒ වගේ මෙමරි අඩු වෙන්න පුළුවන්. මතකය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දක්වලා තියෙනවා හරිය නිින්දක් නොලැබුණොත් වෙන දේවල්. ඒ වගේම කොලෙස්ටරෝල් කියන මේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් අධික රුධිර පීඩනය එන්න පුළුවන් විශේෂයෙන්ම හරියම නිින්දක් නැත්තම්. ඉතින් ප්‍රධාන බෝනෝල් රෝග කීපයකටම අතවරනවා මේ හරිය නිින්ද නැතිකම. ඒ වගේම නිින්ද හරියට නැති කෙනාට හරියට තීරණයක් ගන්න බෑ. අපි කියනවා ඩිසිෂන් ගන්නකොට එතන ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරිය ඩිසිෂන් එකක් ඉක්මනට ගන්න බෑ. ඒ වගේම අවධානය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අර ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න බෑ. සමහර වෙලාවට අපි ක්‍රියාත්මක වීම අපේ ස්ලෝ වෙන්න පුළුවන්. යම් දෙයකට කටයුත්තක් කරනකොට අපි හිමින් මන්දගාමීව කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් රාශියක් තියෙනවා. ඒ වගේ මෙමරි එක ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට බලපානවා. හරියම නිින්දක් නැත්තම් මම ඕක මගේ වීඩියෝස් වල මම විස්තර කරලා තියෙනවා. බුද්ධිය වැඩි කිරීම සඳහා ඖෂධ තිබේද කියන එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එකේ තියෙනවා නිින්ද ගැන කියලා. මෙමරි එකට ඉතාම වැදගත් දරුවන්ට මේ බලෙන් පුළුවන් තරම් මහන්සි කරවල පාඩම් කරන එකේ තේරුමක් නැහැ. නිදි වරාගෙන හරියම නිින්දක් නැත්තම් නිින්ද අත්‍යවශ්‍යයි. ඒ වගේම මම දැන් විස්තර කළා බෝනෝන රෝග ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ස්ට්‍රෝක් එකක්, heart attack එකක්, ඒ වගේ දේවල් එන්නත් පුළුවන් නිින්ද හරියට නැත්තම්. ඒ වගේ තත්ත්වවලටත් යන්න පුළුවන්. ඒ වගේ මානසික රෝග ඇති වෙන්නත් පුළුවන්. මේක දීර්ඝ කාලීනව මේ නිින්දට බාධා එල්ල වෙනවා. දැන් මේ කතා කළේ නිින්ද හරියට නැති නිසා ඇති වෙන ලෙඩ රෝග ගැන. එතකොට තවත් හේතු තියෙනවා ලෙඩ රෝග නිසා නිින්ද යන්නේ නැතුව හරියට. එහෙමත් තියෙනවා. ඉතින් ඒවට උදාහරණ වශයෙන් කියනවා නම් විශේෂයෙන්ම අපි හිතමු මේ වේදනාවල් ඇති වෙන රෝග. විශේෂයෙන්ම ආතරයිටිස්.
එහෙම නැත්නම් මේ පිළිකා වගේ රෝග විශේෂයෙන්ම අපි මේ අස්ථි බිඳීමට ලක් වෙච්ච කෙනෙකුට එතකොට ශල්‍ය කර්මයක් කරපු කෙනෙකුට අන්න එතකොට නිින්ද යන්නේ. ඒ වගේම සමහර මානසික රෝග හරියමට නිින්ද යන්නේ නැති ඒවා තියෙනවා. අනික ආතතිය. අනික ප්‍රශ්න. ඉතින් ස්ට්‍රෙස් එක කියන්නේ ඉතින් ප්‍රශ්න තමයි. ගොඩක් වෙලාවට පෞල් ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න. ඒ වගේම විවාහ ජීවිතයේ ප්‍රශ්න. ඒ වගේම නඩුහබ කටයුතු. ඔන්නෝ දේවල් නිසා සමහර අයට නිින්ද යන්නේ නැහැ. අනික ආර්ථික ප්‍රශ්න. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. සොරසතුරු බය. ඉතින් මෙවැනි කාරණා නිසා කොටසකට නිින්ද යන්නේ. ඒ වගේම තවත් සමහරුන් නිින්ද යන්නේ ඒ පරිසරය හොඳට නැත්නම් අවට පරිසරය නිින්දට බාධා වෙන පරිසරයක් නා. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. නිින්ද නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න නිසා නිින්ද අඩු වෙන්නත් පුළුවන්. ඔය දෙකම තියෙනවා. එතකොට මේකට පිළියම් වශයෙන් නැත්ත වශයෙන්ම කතා කරනවා නම් ගොඩක් වෙලාවට කරන්න ඕනේ මේකට හේතුව සොයා ගන්න එක. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඔය කිසි ගැටලුවක් නැහැ. නිින්ද යන්නේ. ගොඩාක් වෙලාවට මේක පැමිණි කරන්නේ වයසක උදවිය. ඉතින් වයසට යෑම නිසා අන්න මතක තියාගන්න ඕනේ ඒකත් එක හේතුවක් හරියම නිින්දක් නොයන්න. සමහර අය මේ ආගමික කටයුතු වලට ඇදිලා ගිහිල්ලා ඉන්නවා. අන්න එතකොටත් නිින්දට බාධා වෙනවා. මොකද සමහර වෙලාවට ආගමික කටයුතු ඕනට වැඩි කරන්න ගිහිල්ලා නිින්දට බාධා එල්ල වෙලා. ඉතින් අපි බලමු මොන හේතුව නිසා හරි දැන් රෝගියාට හරියම නිින්දක් නැත්තම් අපි නිින්ද ලබා දෙන්න එපා රෝගියාට. ඉතින් ඒකට කටයුතු කරන්න ඕනේ ක්‍රම රාශියක් තියෙනවා. රෝගයක් තියෙනවා නම් රෝගයට බෙහෙත් ලබා දෙන්න ඕනේ. කැක්කුම් තියෙනවා නම් අපි වේදනාව සමනය කරන්න ඖෂධ ලබා දෙන්න ඕනේ. ඒ වගේ දේවල්. සමහර ප්‍රශ්න තියෙන ආර්ථික ප්‍රශ්න, නඩුව ප්‍රශ්න ඒවා විසඳන්න බෑ. ඒවට කරන්න දෙයක් නෑ. අපි මේ වගේ වෙලාවට කරන්නේ ඖෂධීය ප්‍රතිකාරයක් ලබා දෙනවා රෝගියාට. ඖෂධීය ප්‍රතිකාර තියෙනවා නිින්ද ඇති කරන්න. ඉතින් නිදි බෙහෙත් කියලා ඉස්සර සාමාන්‍ය මිනිස්සු භාවිතා කරපු අගුණ ඖෂධක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ඩයිසිපෑම් කියන එක එහෙම. නමුත් අද වර්තමානයේ එම ඖෂධ භාවිතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද ඉස්සර කාලේ භාවිතා කරපු නිදිපෙති කියන ඒවා දැන් භාවිතා කරන්නේ නැහැ. මොකද ඒවා අහිතකර බලපෑම් තියෙනවා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් රෝගියාගේ ආතතිය අඩු කරලා නිින්ද ඇති කරන ඖෂධ තියෙනවා. මම මුලින්ම කතා කරා පයිනියර් ලෑන්ඩ් එක කියන එකක් තියෙනවා. ඒකේ හදනවා කියලා මෙලටොනින් කියලා රසායනික ද්‍රව්‍යයක්. අන්න ඒක කෘත්‍රිමව හදපු ඖෂධ තියෙනවා. ඒක ලබා දෙන්න පුළුවන් නිින්ද නැති රෝගීන්ට. ඒ වගේම ආතතිය අඩු කරන්න පුළුවන් යම් විෂ්ණායු ඖෂධ තියෙනවා. ඒවා ලබා දුන්නාම රෝගියාට නිින්ද ඇති කරන්න පුළුවන්. ඉතින් මේ නිින්ද ඇති කරන ඖෂධ ගැන කතා කරනකොට මේ හුඟක් ඖෂධ ඇබ්බැහි වෙනවා. ඇඩික්ට් වෙනවා. ඒවා එකපාර නවත්තන්න බැරි වෙනවා. බෙහෙත් පෙත්ත නැත්තම් නිින්ද යන්නේ. ඔන්න ඔය තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අන්නේ තත්ත්වෙට නොයන්න තමයි ඖෂධ ලබා දෙන්න ඕනේ. නැත්තම් සිද්ධ වෙන රෝගියාට දිගටම ඖෂධ ගන්න වෙනවා. ඒ හුඟක් වෙලාවට නිින්ද ඇති කරන ඖෂධ බොහෝ දුරට සමහරලාට මේ පෙනහළු ආශ්‍රිතව තියෙන ප්‍රශ්න වලට අගුණයි. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එම ඖෂධ දීර්ඝ කාලිනව ලබා ගන්නට එකපාරට ඖෂධ නවත්තන්න බෑ. නැවතුනොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මෙවැනි දීර්ඝ කාලීනව ඇබ්බැහි වෙච්ච නිින්ද යන ඖෂධ ගන්න කෙනෙක්ට අපිට ඖෂධ නවත්තන්න පුළුවන් ක්‍රමානුකූලව අඩු කරලා. අපි කියනවා ටේල් ඔෆ් කරනවා කියලා. අන්න ඒ විදිහට ක්‍රමානුකූලව ඖෂධය අඩු කරමින් ගිහිල්ලා අපිට නවත්තන්න පුළුවන්. ඉතින් ඖෂධීය ප්‍රතිකාරයට අපිට යන්න වෙනවා සමහර අවස්ථාවලදී. ඒක සූසුකම් තියෙන වෛද්‍යවරු තමයි මේ ඖෂධ ලබා දෙන්න ඕනේ. ආවට ගියට භාවිතා කරන්න හොඳ නැහැ. ඉතින් නිින්ද නොයෑම නිසා සමහර වෙලාවට ගොඩාක් කලහකාරී ලෙස හැසිරෙන රෝගීනුත් ඉන්නවා මේ මානසික රෝග තියෙන අය. අන්න එවැනි රෝගීන්ට ටිකක් ප්‍රබල ඖෂධ ලබා දෙන්න වෙනවා. සමහර වෙලාවට මේ ඉන්ජෙක්ෂන්ස් වගේ දේවලුත් ලබා දෙන්න වෙනවා. එවැනි රෝගීන්ට මොකද කලබල කරන්න ගත්තොත් ඒක ගැටලුවක් ඇති වෙන නිසා. ඉතින් එවැනි අවස්ථාත් උදා වෙනවා. විශේෂයෙන්ම මානසික රෝග වාට්ටු වල අන්න එවැනි දේවල් සිද්ධ කරනවා. ගෙවල් වල ඖෂධ එවැනි ඉන්ජෙක්ෂන්ස් ලබා දෙන්න බෑ ගෙවල් වල. නමුත් රෝහල් වල එම දේවල් සිද්ධ කරනවා. ඉතින් නිින්ද කියන එක ඉතාම අත්‍යවශ්‍යයි. සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. නිින්දට බාධා වුණොත් සෞඛ්‍යයට බාධා වෙනවා. ඒක මතක තියාගන්න ඕන කාරණාවක්. ඒ වගේම අධ්‍යාපනයට ඉතා වැදගත් මේ හරියමන් නිින්ද. අපි හිතනට වැඩිය සංකීර්ණ දෙයක් තියෙනවා. සමහර අය හිතනවා මේ නිදාගන්න එක අපරාධේ කාලේ
මේ අපි නිදාගන්න නැතුවම පුළුවන් තරම් වැඩ කරන්න බලන්න ඕනේ කියලා. නමුත් ඒක සෞඛ්‍ය ආරක්ෂිත නැති බව තමයි කියන්න තියෙන්නේ. හොඳ thinking power එකක් ගන්න නම්, හොඳ memory එකක් ගන්න නම් හොඳ නිින්දකුත් අත්‍යවශ්‍යයි. මොකද ස්නායු පද්ධතිය හොඳට ක්‍රියා කරන්නේ ඒකට අවශ්‍ය විවේකය, rest එක ලැබුණාට පස්සේ. ඉතින් මම හිතන්නේ මම කියපු කරුණු කාරණා පැහැදිලි. ඉතින් ගෙවල් වල විශේෂයෙන්ම නිින්ද නොයන අය ඉන්නේ මේ වැඩිහිටි උදවිය. ඉතින් ඒගොල්ලෝ තමයි මැසිවිලි නගන්නේ නිින්ද යන්න බේත් දෙන්න කියලා. එහෙම නැත්තම් සමහර වෙලාවල් තියෙනවා මේ දෙමව්පියෝ වයසට ගිහිලා කලබල කරනවා නම් සමහර වෙලාවට ඇවිල්ලා කියනවා ડોක්ටර් නිින්ද යන්න බේත් ටිකක් දෙන්න කියලා. එහෙමත් කියන වෙලාවල් තියෙනවා. එහෙම නැත්තම් දරුවන්ගෙන් ගොඩක් කරදර නම් කුඩා දරුවෝ විශේෂයෙන් කලබල කරනවා ડોක්ටර් ටිකක් නිින්ද යන්න මොන හරි දෙන්න කියනවා. පිළිට් ටිකක් දීලා බැලුවා හරියේ නෑ. එහෙමත් කියන දෙමව්පියොත් ඉන්නවා. ඒ වගේ. ඉතින් එවැනි අවස්ථාත් උදා වෙනවා. බලෙන් ඉදි කරවන්න. සමහර පරීක්ෂණ වලට දරුවෝ ලක් කරන්න ගියාම දරුවෝ කලබල කළොත් අන්න නිින්ද ඇති කරන ඖෂධ ලබා දෙනවා. ඒවා తాවකාලිකයි. ඒ වෙලෙ දේවලු සිද්ධ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි මේ කරුණු කාරණා නිින්ද ගැන. අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අපි නැවත මුණ ගැසමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනා.